समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुक्तं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स समस्त श्री लंका सह लोकवासी गौरवनीय महासंघरत्ने अवसर सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगवत्नी अद दवस स्वाधीनी रूपवाहिनी ඔස්සේ බෞද්ධයන් වූ අපට ඊ타ත්ම වැදගත් දිනයක උදෑසන කාලයේ මේ පිඟුතුන් සූදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මයෙන් බිඳක් කෙටින් නමුත් ශ්‍රවණය කරන්නට. අද දවසේ මේ දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කිරීමට අවස්ථාව අවකාශය සලසා දෙමින් කටයුතු කරන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගරු සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහත්මයා ඇතුළු පින්වත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම අද දවසේ මේ දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කිරීම සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව දක්වලා තියෙනවා. පින්වත්නි අපි ඉන්නේ හරි අපූර්ව අවස්ථාවක. ඇත්තටම මම තාම කල්පනා කරනවා මේ ජීවිතය ලැබීම සම්බන්ධව මේක පූර්ව කුසලයක මහත් වූ විපාකයක් වුවත් ඒක දෙකක් නැහැ. මේක පූර්ව ජීවිතයක කරගත්ත කුසල සංස්කාරයක මහත් වූ විපාකයක් ප්‍රතිලාභය පිණිස ආවත් අද මේ විසක් දවසේ අපිට කතා නොකර බැරි තවත් කාරණා කිහිපයක් පේන්න තියෙනවා. ඒ තමයි පින්වතුනි කන්දක් පහලට රෝල් වෙලා එන ගලක් හරි භයානකයි. ඒ වගේ මේ සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මලාභය අපේ දෙසවනට වැටුණත් ඒ දර්ශනය පිළිම වහන්සේ නමකගේ හෝ වේවා අපේ දැසට ලැබුණත් කුමක්ද හේතුවක් නිසා අපේ දැස්වලටම කන්වලටම ඇහෙන්න ලැබෙන දකින්න ලැබෙන දෙයක් වේගයෙන් මේ තථාගත ධර්මය අතුරුදහන් වෙලා යනවයි කියන එක. පින්තුල විශ්වාස කරත් නැතත් මම දැන් භික්ෂුවක් විදිහට මේ ශාසනය අවුරුදු 7ක් ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තට පස්සේ අඩිය නොතියපු නාලිකාවක් නැතුව ඇති. නොගියපු පන්සලක් ගම්මානයක් හොයාගන්න පුළුවන් හරි අමාරුවෙන්. බණහන්න කැමති බෞද්ධයෙක් කන් දෙකට බණපදයක් නම් කියලා නැතුව ඇති. සමහරක් දවස්වල තිබ්බා මම ඔයගලන්ට කියන්නේ මේක ලස්සන කතාවක් අපි තේරුම් ගන්න ඕනේ. මම මේ දේශනාව ඉවර කරද්දී ඔබට ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මය කුමක්ද? ඒ ධර්මයේ හැසිරෙන නිවැරදි භික්ෂුව කවුද? හැසිරෙන උපාසකේ කවරාකාරී මිම්මකින් තමන්ගේ මානය තියාගත යුතුද යන්න පැහැදිලිව පෙන්වීමට බලාපොරොත්තු වෙනවා. එතකොට අද වෙනකොට භික්ෂුව කොච්චර පිරිහිලාද? අද වෙනකොට සමාජය කොච්චර පිරිහිලාද? අද වෙනකොට ඔබ කොච්චර පිරිහිලාද කියලා ඔබට නිකම්ම නිර්ණය කරගන්න පුළුවන්කම ලැබෙයි. පින්වත්නි සමහරක් දින මගේ ගෙවිලා තියනවා මම උදේ 6 මාට විතර ධර්මාසන ඉඳගත්තට පස්සේ හවස 6 මාට ධර්මාසනින් නැගිටපු වෙලාවලුත් තියලා තියෙනවා. එක දිගටම දේශනා කරලා ඉවර වෙලා අද මම තේරුම් අරගෙන ඉන්න දෙයක් තමයි. ඔයගලන්ට දැන් ඉස්සර වගේ වැඩියම පේන්නේ නැහැනේ නාලිකාවල. වැඩියම දේශනා බාර ගැනීමේ හේතුවක් තියෙනවා. හේතුව තමයි පිටුතුනි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ.
ලෝකෙට ධර්මයේ දේශනා කරන්නට එන්නේ උන්වහන්සේගේ එක මඟ පෙන්වීමක් ඔස්සේ. චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. බොහෝ මිනිසුන්ගේ හිතසුව පිණිස මේ ධර්මචර්යාවේ හැසිරෙන්න කියන අවවාදයත් එක්ක ආව මිසක් රූපහායන ඉස්සරහා මූණ පෙන්නන්න ඒ වගේ අස්සෙන් නම් කියවන්න එළියට වැඩම කරා එහෙම නෙමෙයි. ඒව වරදවා ගන්න හොඳ නෑ. පින්වත්නි, එතකොට එහෙම දේශනා කරපු ධර්මය ඇතුලේ අද වෙනකොට අපිට පේන්න තියෙන මේක හොඳට අහගන්න. ගිහි සමාජය භික්ෂුවක් වේවා භික්ෂුණියක් භික්ෂුණී නම් අද නෑනේ. අද භික්ෂුණී නෑ. මේ වෙසක් පොය දවසේ අපි මතක තියාගන්න ඕනේ ප්‍රධාන කාරණාවක්. දැන් මේ වෙනකොට භික්ෂුණී සංඝයා කියලා එකක් නැහැ. පොළොන්නරු යුගයෙන් පස්සේ භික්ෂුණී සංඝයා අභාවයට ගිය බවට තමයි බොහෝම සාක්ෂි තියෙන්නේ. කිසිදු තේරවාදී සම්ප්‍රදායම්, තේරවාදය කියන්නේ මේ වෙනම බින්න වෙලා ආපු එකක් නෙමෙයි. මහා කස්සපාදී තේරාණං වාදෝ තේරවාදෝ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ හදමඩලින් උපන් මහා කස්සපාදී මහා තෙරවරුන් සංග්‍රහිත කළ සංගායනාවලින් ශේෂ වෙලා ඉතිරි වෙලා රැකිලා පරිස්සම් වෙලා ආපු දෙයට කියනවා තේරවාදය කියලා. මහා කස්සපාදී තේරාණං වාදෝ. මහා කස්සපාදී තෙරවරුන්ගේ වාදය. ඒ තේරවාදී ක්‍රමයට පැවිදි උපසම්පදාව ලබන භික්ෂුන් වහන්සේලා අද වැඩ ඉන්නවා. හොඳ පිරිසිදු උපසම්පදාව තියෙන මේ පුරුක ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියන පුරුක ඕගොල්ලෝ අතගාගෙන ගියොත් මේ ධම්මවලේ කෙලවර අහු වෙන්නේ කාවද? ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව. එතනින් අඛණ්ඩව අවිච්ඡින්නව පැවතගෙන එන සංඝ පරම්පරාව අද ලෝකේ තියෙනවා. හැබැයි භික්ෂුණී සංඝයා කියන එක පින්වතුනි අතීත කාලේදී අභාවයට ගියා, වේගෙන් අභාවයට ගිය ශාසනය. ඒතර අද අපිට පේන්නේ ඉන්නේ කවුද? අද ඉන්නේ සිල් මාතාවන් නැත්තම් සිල් මෑණිවරුනේ. අද හැබැයි ඔය එහෙම මෙහෙන් අර ලාහෙට ගෙම්බකතු කරනවා වගේ තනින් මේ භික්ෂුණී කතාව මතුවෙනවා. මේවා තමයි වැදගත්. මේ පොහොය දවසේ මේ ටික හොඳට ඔළුවට ගන්න. ඔබටයි මටයි තියෙනවා පොඩි යුතුයකමක් කරන්න. අද පොහොය දවස මම වෙන් කරන්න යන්නේ යුතුයකම මතක් කරන්න. අද ඉන්නේ සිල් මෑණිවරු. Tamanගේ ජීවිත කාලෙම නෙක්කම්ම දසශීලී සමාදන් වෙලා නෙක්කම්ම දසශීලං කියලා සමාදන් වෙච්ච සිල් මෑණිවරු පේන්න ඉන්නවා. එතකොට උන්වහන්සේලාට ඔය කටින පිංකම් උපසම්පදා ඒව කරන්න බෑ. වස් ගණන් කරන්න යන්න අද එම්මෙන් මතු වෙනවනේ. මේ ඇවිල්ලා පිංගුතුනි මේ ශාසන පරිහානියේ මුල. මම ඒකයි කිව්වේ මට ප්‍රශ්නයක් තියෙනවා. මේව අපේ දැසින් දකින්න වීම එක මොකේ විපාකයක්ද කියන කලං අපි හොයාගන්න වෙනවා. අපි කාසාව කණ්ඨකයෝ ගැන අහලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ උත්සාහ කරන්න එපා ඔයගලන්ගේ දැසින් කාසාව කණ්ඨකයන් බලන්න. එහෙම කරනවා නම් අපෙන් ඵලය කුමක්ද? අපි පිළිවෙත් පුරලා ප්‍රතිපත්ති පූර්ණණය කරලා සමාජයට මේ ධර්මීය දායාද කිරීමේ ඵලය කුමක්ද? අතීතයේ පහළ වෙච්ච අනගාരിക ධර්මපාලවරු, සෝම ස්වාමීන් වහන්සේලා, ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවරු, ගුණානන්ද ස්වාමීන් වහන්සේලා ශේෂ කරපු ශාසනයේ අපේ ඉස්සරහ කාසාව කණ්ඨකයන් බලන්න නම් නෙමෙයි. මෙන්න මේක තමයි මේ වෙස්සන්ගේ ඔබට දෙන්න පුළුවන් ලස්සනම පණිවිඩය. එතකොට භික්ෂු ඉන්නවා, සිල් මාතා ඉන්නවා. හැබැයි උපාසක උපාසිකාවන් කියන පිරිසක් ඉන්නවා. පින්වත්නි, අපි ගමු එකින් එක කොටසින් කොටස මුල් බුදු සමය සහ වර්තමාන බුදුදහම. මුල් බුදු සමය සහ වර්තමාන බුදු. මුල් බුදු සමයේ භික්ෂුව පින්වත්නි සිල්පදයක් තියෙනවා. දැන් සිල්පද තියෙනවා පරාජිකා සංඝාදිශේෂ ආදී වශයෙන් නිසංගි පච්චිති දුක්ඛටාපත්ති දුබ්බහසිත කියලා සිල්පද ගණනාවක් තියෙනවා මේ ආපත්‍ති සිද්ධ වෙන. ඕකේ ප්‍රධානම වරදක් තමයි පරාජිකාපත්ති කියන එක. ඊට පස්සේ තියෙන ඊටාම ගරුක ලේසියෙන් භික්ෂුවකට රැයට කැවුනොත්, හාගෙන රැයට කෑවොත්, බීලා වැටුනොත් වෙනෝන්නේ බීලා වැටුනොත් තව උපසම්පදා හාමුදුරුව කෙනෙක් ගාවට ගිහලා අද්දක බැඳගෙන සබ්බාපත්තියෝ ආවි කරෝමි. ස්වාමීනි මම ඊයේ මත්පැන් පානය කළා, මම ඊයේ රැයට කෑවා, මගේ අතින් ඊයේ ගහක් සිඳුණා, මම ඒකෙන් පිරිසිදු වෙන්න කැමතියි කියලා කියපු පමණකින් උන්වහන්සේ 100% සිල්වත් භික්ෂුවක් බවට පත් වෙනවා. මේ වෙරි තිබ්බත් අහගන්න කියලා අපි તો බීලා තාම වෙරි කියලා. ඒත් සිල්පදේ ආරෝචනය කරාට පස්සේ නැවත කැඩීමකට යන්න බෑ.
පිරිසිදු භික්ෂුවක් බවට පත් වෙනවා. හැබැයි ඔය සංඝාදිශේෂ ආපත්‍ය කියන එක අන්න එහෙම නිකම් පිරිසිදු වෙන්න බෑ. සංඝාදිශේෂ ආපත්‍ය තියෙනවා 13ක්. එක එක ඒවා තියෙනවා. ඔය එකක් කියන්නම්කෝ. මේවා අපි මීට දැනගමු. ඒව දැනගදි මේක සමහර අසභ්‍ය දේවලුත් තියෙනවා කියා ගන්න අමාරු ගිහි අයට. සමහර සભ્ય දේවලුත් තියෙනවා කියා ගන්න පුළුවන්. හැමෝටම තේරෙන එකක් කියන්න. කුල දූෂක කියලා සිල්පදයක් තියෙනවා. මොකද්ද? කුල දූෂක. පැවිද්දෙක්ට බෑ ගිහි කුලයන් දූෂණය කරන්න. කොහොමද මේ කුලයන් දූෂණය වෙන්නේ? එකල පින්වත්නි ඉඳලා තියෙන ඔය සවැත්නුවර කීටාගිරියේ අස්සජී පුනබ්බසුක කියලා භික්ෂුන් වහන්සේලා දෙන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවා චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා ගැන. ඔය චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා කියන්නේ පණ්ඩුක ලෝහිතක මෙත්තිය භූමජ්ජක අස්සජී පුනබ්බසුක. ඔය තමයි 6 දෙනා. මේ අස්සජී පුනබ්බසුක කියලා කියන්නේ වැඩිමහල්ම දෙන්න. මේ අස්සජී පුනබ්බසුක දෙන්න කුල දූෂණය කළා. මොකද්ද කුල දූෂණය කරන්නේ? ඔන්න බලා ගන්න කුල දූෂණය කියන්නේ මොකද්ද කියලා. උන්වහන්සේලා පන්සලේ මල් හිටවනවා. කුල දූෂණයක්. මල් හිටවලා මල් වලට වතුර දානවා. මල් කඩනවා. වලවල් හාරනවා. මල් ගොතනවා. මල් මාලා හදනවා. බලන්න මල් ගහක් හිටවන එකත් කුල දූෂණයක් නම් වගා කරන්න පුළුවන්ද භික්ෂුවකට? බුදුන්ට පූජා කරන්න, දහම්ට පූජා කරන්න ඒව කතන්දර සාසනය තුළ. මල් මේ බුදුන්ට පූජා කරන්න මල් කඩලා ගොතලා ඊට පස්සේ ඒව කුල ස්ත්‍රීන්ට දෙනවලු. එක එක ගෙවල් වල දැන් කෙල්ලෝ කැමති නෝයි මල් වලට. ගෙවල් ගාන ගිහිල්ලා කෙල්ලන්ට මල් දෙනවලු. ඔක තමයි ඊළඟට වෙන්නේ. කෙල්ලන්ට මල් දුවිලා ඉතින් කෙල්ලෝ ටික ටික මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක හිතවත්. ඊට පස්සේ එක භාජනේ කනවලු. එක පිගානේ කනවලු. කුල දූෂකයි. එක ආසනේ ඉඳ ගන්නවලු. දැන් නම් ඕගලන්ට එක ආසනේ ඉඳගත්තොත් අනේ හාමුදුරුවෝ හරිය නිහතමානීනේ. එක ආසනේ. ඒවා හොඳයි නිගණ්ඨ ශාසන වලට. බුද්ධ ශාසනය මේක රොයලිටි. මේක රාජකීය ශාසනයක්. වැසිකිළියට ගිහිල්ලා දොර වහගන්න එකේ ඉඳන් කන මාළු කට්ට ආපහු පිගානට දාගන්න එපා කියපු තැන ඉඳන් සිවුර සෝදලා වැලේ වනන තැන ඉඳන් රාජකීය ප්‍රතිපදාවන් අනුගමනය කරපෝ නිගණ්ඨ ප්‍රතිපදා එක්ක මිශ්‍ර නොවිච්ච පිරිසිදු දහම. එනිසා කෙනෙක් සමාසනයක ගිහියන්ෙක් ඉඳ ගන්නවා නම් කුල දූෂණය කරනවා. ඒ කියන්නේ අගෞරවයෙන් හරිද? අගෞරවයෙන් අවස්ථාවේ අවශ්‍යතාවය වෙන එක. ඊළඟට තව ඔය ඒ ස්වාමීන් වහන්සේලා තමයි ඔය කරලා තියෙන්නේ. තමන්ගේ දෙපට සිවුර පාරමැද්දේ දාලා කියනවලු වෛශ්‍යාවන්ට නැගණියනි නටන්න කියලා. සිවුර උඩ ස්ටේජ් එකක් කරලා. බලන්නනේ. ඉතින් මේ සෙල්ලනුත් කරනවලු. මොකද්ද සෙල්ලම්? අර ඒ කාලේ සෙල්ලමක් තියලා තියෙනවා මේ දෙන්නෙක් එකතු වෙලා එක්කෙනෙක් මොනවා හරි හිතනවා. අපි මලක් හිතනවා. මෙයා හිතපු දේ කියනවා. බලන්නනේ ලැජ්ජ නැති වැඩේ ඒ කාලෙත් කරලා තියෙන හැටි. මේවට කියනවා මේ සිතූ දේ කියන සෙල්ලම කියලා. ඔන්න ඔයගොල්ලෝ මොකක් හරි හිතන්න මං කියන්නම්. දැන් ඒකටද භික්ෂුව ඒකට කියන්නේ කුල දූෂණය කියලා. හැබැයි පිටුතුනේ ඔය කුල දූෂණය කරන මිනිස්සුන්ට මේ දුෂ්ප්‍රඥයෝ කැමති. ඇයි? දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ධම්මවිජය ස්වාමීන් වහන්සේට හම්බ වෙන්න ඔයගලන්ට එන්න ටිකක් අමාරුයි ඈතක ඉන්නේ කැලේක ඉන්නේ ලේසියෙන් කෝල් කරාට ඉතින් වැඩි ෆෝන් එකට එනවා අඩුයි ටිකක්. අඩුයි වගා කරන්න එන්නේ නැහැ. ඔයගලන්ගේ ඔය ප්‍රශ්න වලට මැදිහත් වෙන්න එන්නේ නැහැ. අර ලවුඩ් ස්පීකර් අරන් කෑ ගහනවා පේන්නේ නැහැ. ආපු ඔය හාමුදුරුවරු හරි මේ මොකද්ද? හරි ඕලාරික. මොකද්ද? හරි ආරණ්‍යකයි. හරි කැලෑවල් වල නෑ. හැබැයි ඕගලන්ට වීරයෝ වෙන්නේ කවුද? ඔන්නවට ඕගලන්ගේ පැවිදි වීරයන් ගැන හිතන්න. ඔන්න එනවා මොකක් හරි ප්‍රශ්නයක්. හයියෙන් ලවුඩ් ස්පීකර් එකක් අරගෙන හරි දැන් ඕගලන්ට මේ පේන්නත් තියෙනවනේ වර්තමාන සමාජ බැරියර් එකක් උඩ නැගලා බෙරිහන් දීලා අන්න අපේ සංඝ වීරයෝ කුල දූෂකයෝ පැවිද්ද මොකද කරේ? ඕගොල්ලෝ කැමති අන්න ඒ වගේ සුරංගනා ලෝක මවන මිනිස්සු රවට්ටන කපටින්ට. භික්ෂුවක් හොඳ සිල්වත් භික්ෂුවක් කීටාගරියේ දවසක් පින්නපාත යනවා. අහගන්න වෙච්ච විනාශේ. යනකොට උන්වහන්සේ ඔක්කිට චක්කු වන්තර ගරේ ගමිස්සාමීති සික්කා කරණිය බිමට හෙළු වැස්සෙතුව යනවා. මග දිගේ hina වෙවි යන්නේ නැහැ. වටපිට බල බල යන්නේ නැහැ. පාරින් ඉන්න ගෑල් ළමයින්ට විහිළු කර කර යන්නේ. ආ නංගි ගොඩ කාලෙකින් දැක්කේ කොහොමද අම්මා හොඳින් ඉන්නවද? ඒව නැහැ. දැන් ඔන්න යාමුදුර පින්ඩපාතේ ඇවිල්ලා මෙහෙම අර ගොළුවා වගේ ඉන්නකොට මිනිස්සු පින්ඩපාතේ බෙදන්න ඇවිල්ලා බලනවා මේ කවුද මේ?
ඔබ වහන්සේ කවුද? මං හාමුදුරුවෝ කෙනෙක්. හාමුදුරුවෝ රෝම මේ ගොළු බීරෝ වගේ ඉන්නවේ. අන්න අපේ හාමුදුරුවෝ රස්සජී පුනබ්බුසෝ කළා. ඇවිල්ලා තට්ටුවක් දාලා ඉඳගෙන කොහමද නංගි අම්මා ඉස්කෝලේ ගියාද? අම්මගේ දැන් බේත් හොඳයිද? ඔන්න ඕව අහනවා. මේ ඔබ වහන්සේලා වගේ අයට කවුද මෙහි පිණ්ඩපාත දෙන්නේ? සැබෑ භික්ෂුව ප්‍රතික්ෂේප වුණා. අද මම පින්වත්නි මම බණ කියද්දි නාලිකා රකින්නේ නැහැ. මම බණ කියද්දි පාඨපක්ෂ රකින්නේ නැහැ. මම බණ කියද්දි මගේ තාත්තා මිනිවලෙන් නැගිටලා ඇවිල්ලා මේ දහමට ගෞරව කරත් මං තාත්තට පිටට තට්ටුවක් දාලා කියනවා කරුණා කරලා ආපහු වලට යන්න කියලා. මොකද ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. තව අවුරුදු 20යි 30යිනේ. මේක අපි ඕන තරම් නටමු. සසරත් එක්ක කොහොමද සෙල්ලම් කරන්නේ? කර්මයත් එක්ක කොහොමද සෙල්ලම් කරන්නේ? අද භික්ෂුන් වහන්සේලා යොදා ගන්න ඇතම් නාලිකාවන් සමාජගත කරන්නේ අන්න අර අස්සජී පුනබ්බසුක චරිතය. ගමේ ගෙවල් ගාන යන මේ අපිට පෙන්නනවා මිනිස්සු. ගිහිල්ලා ගෙවල් දොරවල් වල මිනිස්සුන්ට බේත් හේත් කරන ඔන්න හාමුදුරුවෝ පොඩ්ඩ ඇත්තන් එනවා දුක නිවන්න. කුල දූෂකයෝ. අද වෙනස් වෙලා නැද්ද මගේ පින්වතුනි? අද ඕගොල්ලෝ කියන්නේ නැද්ද? දැන් මේ රටේ වර්තමානයේ ඔන්න හිතන්නකෝ දැන් කෑම නැහැ. වගා කරන හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා, වගා නොකරන හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. දැන් අපි වගා කරන්නේ නැහැනේ. වගා තියා පින්වතුනි මල්ල ගහක්වත් හිටවන්නේ කඩන්නේ මලක්වත් කඩලා නැහැ මේ උපසම්පදා ජීවිතය ඇතුලේ. හැබැයි වගා කරලා අක්කර ගණන් රටට පෝර සපේන හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා, නැත්තම් කාල් සපේන. කවුද වීරයා? ඕගොල්ලෝ ඔක්කොම මාකට් කරන්නේ. ඕගොල්ලෝ ඔක්කොම ඔයගලන්ගේ හිතේ රැවුදෙන වීරයා අන්න හාමුදුරුවෝ. ධම්මවිජයසානනේ උන්වහන්සේලා ඔය ටීවී එකට ඇවිල්ලා බණක් කියාගෙන උන්වහන්සේලාගේ භාවනාවක් කරගෙන කැලේට වෙලා ඉන්නවනේ. කැලේ මෙන්න මිනිස්සුන්ගේ දුක නිවන හාමුදුරුවරු යනු බඩුමලු බෙදන જાතියක් නෙමෙයි. මේවා තමයි හෙන අපේ ශාසනයට පහළ වෙච්ච. බඩුමලු බෙදන්න ඕන නම් සමාජ සේවය කරමු. මං කියන්නේ බඩුමල්ලක් දෙකක් බෙදන එකේ නෙමෙයි මේ ප්‍රශ්නේ. පැවිද්දට තියෙනවා ඊට වඩා මෙහා දෙයක් කරන්න. බුදුරජාණන් වහන්සේට මේ පණිවිඩය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා රස්සජී පුනබ්බුසක දෙන්නට පබ්බාජනීය කියලා විනය කර්මයක් කරන්න. පබ්බාජනීය විනය කර්මය කියන්නේ නිරපන්න කිව්වා පන්සලෙන්. ඉන්න පන්සලෙන් එළියට ඇදලා දාන්න කිව්වා. කුල දූෂණය කරන නිසා. ඔන්න පබ්බාජනීය කර්මය කරාට පස්සේ අර හාමුදුරුවෝ දෙන්න කියන්න ගත්තා. ඇයි අපිට විතරද පබ්බාජනීය කර්මය කරන්නේ? මේගොල්ලෝ කට්ටියකට කරනවා, කට්ටියකට කරන්නේ. අපිත් එක්ක පුදුම තරහක් තියෙන්නේ. දැන් එහෙම නැද්ද මේ හාමුදුරුවෝත් ඊට ගමන් ඇවිල්ලා ටීවී වලට කියනවානේ. ඊළඟට කිව්වා එහෙම කරොත් නැවත වාරයක් ගිල සමුණු භාෂණ විනය කර්මය කරන්න. සමුණු භාෂණ විනය කර්මය කරන්න කිව්වා. සමුණු භාෂණ විනය කර්මය කරලා ඉවර වෙද්දී හරියට උන්වහන්සේට සංඝාදිශේෂ ආපත්‍යක් වෙනවා. කුල දූෂණය කියන. කොහොමද ගැඹුර? පිටන්නේ ඔය සංඝාදිශේෂ ආපත්‍යක් වුණාට පස්සේ අර වගේ ඇවැද්දසල පිරිසිදු වෙන්න බෑ. අඩුම දවස් 6ක් මානතක් පුරන්න ඕනේ. අඩුම පටිච්චන්න වෙලා නම් කරපු වරද අරුණ නැගෙන්න කලින් ආරෝචනය කරේ නැත්තම් ආපත්‍ය ආරෝචනය කරන්න ගත්ත දවස් ගානට පින්වතුනි වතක් පුරන්න ඕනේ. පටිච්චන්නව කරපු නිසා මානතක් පුරලා හාමුදුරුවෝ අර එක්කෙනෙක් ගාවට ගිහලා වැඳගෙන අනේ මගේ අතින් මෙහෙම එකක් වුණා සෝරි කියලා බෑ. හාමුදුරුවෝ 20කට නොඅඩු භික්ෂුන් වහන්සේලා පිරිසක් හොයාගෙන අබ්බාන විනය කර්මයක් කරලා තමයි නැවත ප්‍රකෘති භික්ෂුවක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. පෙර මේ කුල දූෂණ හිතන්න මම කුල දූෂණය කරා කියලා මේ පන්සලක් කියලා. මේ පන්සලේ මාව පබ්බාජනීය කර්මය කරලා එළියට ඇදලා දැම්මට පස්සේ මම ආපහු හික්මිලා ආවත් මම අර කුල දූෂණය කරපු පවුල් වලින් මට බත් කටක් වළඳන්න තහනම්. පිණ්ඩපාත යන්න තහනම්. සිව්පසය ගන්න තහනම්. රහත් වුණත් තහනම්. කොහොමද භයානකම? හැබැයි මිනිස්සු ඇවිල්ලා එතකොට ඇහුවොත් දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ ඇවිල්ලා ඇයි ස්වාමීනි අපේ දානි දැන් පිළිගන්නේ නැත්තේ? එතකොට කියන්නේ කියනවා මම ඉස්සර කුල දූෂණය කරානේ ඒ නිසා මට කැප නැහැ. ස්වාමීනි අපි ඒ කුල දූෂණය හිත වෙන නිසා නෙමෙයි දෙන්නේ ඔබ වහන්සේගේ සිල්වත් බව නිසා. අන්න එතකොට පිළිගන්න කිව්වා. දැන් ඕගලන්ට තේරෙනවද වර්තමාන සමාජයේ භික්ෂුව දකින්න කෝණය වැරදිලා කියලා? මෙන්න වෙසක් මේක ගන්න මම මේ වන දැන් නවත්තන්නම්. මේ වෛද්‍යවරු වගේ ඉන්න පිරිස තමයි සංඝයා. සංඝයාට වැරදි ටයිටල් දීලා ඕගොල්ලෝ මේ වෛද්‍යවරුන්ව පිස්සන් බවට පත් කරගත්තොත් ඕගලන්ගේ ලෙඩ වලට බේත් හම්බෙන්නේ පිස්සුවෙන්. මේ ශාසනීය බුදුරජාණන් වහන්සේගේ මේ වෛද්‍ය ශාස්ත්‍රය වගේ ශාසන ශාස්ත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ
මේක ඉගෙනගත්ත අධ්‍යයනය කරපු භික්ෂුව තමයි මේකේ වෛද්‍යවරු. ඕගොල්ලෝ තමයි මේකේ රෝගීන්. ඕගොල්ලන්ට බෙහෙත් ගන්න වෙන්නේ ස්වාමී. දැන් හිතන්නකෝ මගෙන් බෙහෙත් ගන්න වෙන්නේ. මං අද ඇවිල්ලා මේක කියන්නේ නැතුව මම අනිත් පැත්ත කිව්වනම් පින්වත්නි මේ කාලෙත් වගා කරන්නේ නැත්තම් වැඩක් තියනවද? පන්සල් වලට වෙලා බුදියන් ඉඳලා වැඩක් තියනවද? ආරණ්‍යට වෙලා නිවන් දැකලා හරියන්නේ නැහැ. සමාජයට දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? ඇත්තනේ අපේ ස්වාමීන් වහන්සේ ෂෝක් බණක් කිව්වා උදේ පාන්දර අපිත් ගිහිල්ලා මොනවාද? සමහරු මම මේක අයිකෝපිය අතාරු. මෙන්න භික්ෂුව කියන්නේ ප්‍රධාන වෙනස් විය යුතු චරිතයක්. එතකොට අද වෙසක් දවසේ මේක අහනවා නම් වගකිවිය යුතු බලධාරී කවුරු හරි අද භික්ෂුව අධ්‍යාපනයේ යෙදিলা තියෙන වැරදි පැත්තකට. අද විශ්වවිද්‍යාල වලින් පින්වත්නි මේ ප්‍රකාශයේ පුද්ගලික වගකීම මම බාර ගන්නවා. මේ ප්‍රකාශයේ පුද්ගලික වගකීම මම බාර ගන්නවා. මොකද වං එකයි මට මේ ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න. මේකට මේ ආයතන කිසියක්ම සම්බන්ධ නැහැ ඇත්තටම. මේ දවස් කීපයකට කලින් ආරාධනාව කරලා වැඩම කළේ. අද භික්ෂු අධ්‍යාපනය තුලින් නිර්මාණය වන්නේ භික්ෂුන් වහන්සේලා නොවේ. ආචාර්යකම් මහාචාර්යකම් මේ සසුනට කරන්නේ යහපතක් නොවන බව සක්සුලක්ෂේ පින්වත්නි මම දැකලා තියෙනවා. මොකද භෞතික අධ්‍යාපනික ඥානය ශාසනික අධ්‍යාපන ඥානයට එහා ගිය එකක්. යමෙක් නාම රූප විපස්සනා වඩලා නැත්තම් රූපයන්ගේ තියෙන නිස්සත්ත්ව නිජීව ශූන්‍ය ස්වභාවයන් දන්නේ නැත්තම් නාමයන්ගේ තියෙන අනාත්ම ස්වභාවය පිරිසිඳ දැකලා නැත්තම් පටිච්ච සමුප්පාද චක්‍රයේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියන මේ චක්‍රය භවගාමී චක්‍රය දැකලා නැත්තම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැකලා නැත්තම් මහාචාර්ය පට්ටම් ඛණ්ඩද මොකද්ද සහතිකේ කොයි මාරයට ඉදිරිපත් කර එනිසා සසුනේ නිවැරදි දිශා නැතිය පින්වත්නි ඕගොල්ලෝ හැමෝම ඉල්ලනවනේ ලංකාවේ අපිට නිතර ඇහෙන වචනයක් සිස්ටම් චේන්ජ් කරන්න මෙන්න මේ සිස්ටම් එක භික්ෂු අධ්‍යාපනය ආරාමික විය යුතුයි භික්ෂු අධ්‍යාපනය ත්‍රිපිටකානුගත විය යුතුයි විනය පිටකානුගත විය යුතුයි මේ වෙසක් පොහොය දවසේ මේ ලක්දිව මෙතනින් එහාට මේකට කන්වර්ට් උනේ නැත්තම් පරිවර්තනය උනේ නැත්තම් අද කිව්වා කියලා මතක තියාගන්න මේ ලංකාවේ පය ගහලා ඉන්න එපා පින්වතුනි මේ ලංකාව මහා අමුතු රටක් මේ ලංකාවේ පොඩි හරි සනීපයකට තියෙන්නේ 80ක් විතර ඉන්න බෞද්ධ ජන සමාජය ඇතුළේ සිංහල සම්භවයත් එක්ක අපිට රකින්න තියෙන අපිට ලැබිලා තියෙන බුදුදහම ඒකනේ ටිබෙට් ජාතික ස්මහින්ද හාමුදුරුවෝ ලස්සන කවිපන්තියක් ලියන්නේ ලක් වැසියන් කෙරෙහි නැමි අරිහත් මහ මිහිදු විමි පෙව්වේ උතුම් සදහම්මේ පුත නුඹටත් පෝමියමි හරිද ටිබෙට් ජාතික ස්මහින්ද හාමුදුරුවෝ කොහොම සාදුක වුණනම් දැනුත් බලහන් ඉන්න මිහිදු මහරහතන් වහන්සේ ගෙනාපු මේ අමමී ධර්මයයි මම ඔබට මේ පොවන්නේ පුත නුඹටත් පෝමියමි ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. ජාතිය රන් විමනක් කිව්වා. ආගම ඒක එළිය කරන මිනිපහනක් කිව්වා. ඒවා සින්දුවලදී ලියවිලා තියෙනවානේ. දලදා මැදුරේ රන් කොතු මුදුනේ මිනිකරණින් මොළු ලෝම හවදිවේ. අපිත් එක්ක බැඳිච්ච දෙයක්. එනිසා මේ ලැබිච්ච ධර්මයට මේ යුතුයකම ඉටු කළේ නැත්තම් පාලකයන් පරිශීලකයන් යෙදෙන්නන් ක්‍රියාකාරී සියලුම දෙනා අපි සියලු දෙනා මේක කරන්න ඕනේ. මේක කරද්දී නොඑක් ගැරහුම් නම් එනවා. ඒකයි ටිබෙට් ජාතික ස්මහින්ද හාමුදුරුවෝ ඊළඟ කවිය ලියනවා. ඉටුකට කළ යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම්. දන්නේ නැහනේ. දැන් දරුවන්ට ඒවා කියලා දීලා නැද්ද ඔය චූටි ළමයින්ට? නෑ. උඹලා කොහොම හරි ලොකු මිනිහෙක් වෙලා මොනවාකින් හරි කමන්නේ හම්බ කරන් කාලේ එහා පැත්තේ මිනිහව මරාගෙන හරි උගේ වකුගඩු හරි විකුණලා ජීවත් වෙයන්. ඒක දර ළමයින්ට කියලා දුන්නේ. මේ 2566ක් වෙසක් වෙලා. මෙබඳු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බෝවේ. ඒ ගැන වැඩ කොළොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියවේ. අන්න බලන්න. හරියට නම කියව ගන්නකවා මේ ගැන වැඩ කොට. එතකොට ඔහොම කිව්වහම මේ දරුවන්ට හිතෙන්න පුළුවන් අනේ ස්වාමීනි
අපි රටට වැඩක් කරලා ජාත් දැවගොල්ලෝ හිතන්නකො මාව මගේ පුද්ගලිකත්වය ගන්නකො. දැන් මම පින්වන්නේ මේ ස්වාධීන රූපවාහිනියත් ඉන්නවනේ. මං ඇවිල්ලා මේ රටේ නාලිකා ගණනාවක බණ කියපු කෙනෙක්. හැබැයි පින්වත් අයියේ මේ අද වෙනකොට දැන් ඒ නාලිකා බොහොමයක් මේ ආරාධනා කරන එක නවත්තලා තියෙනවා. මම බැලුවේ ඇයි? බොහොම නාලිකාවල් වල බණ කිව්වා. මේකම වගේ කිව්වා. ඇයි? ඒගොල්ලන්ව බබාලා කරලා ඒගොල්ලෝ කියන එක ඒගොල්ලෝ තියෙන අඩියට කැරක ඉන්නවා නම් හැමදේම මුතු කුඩයි පාවඩයි. එහෙම එකක් ඕනේ නෑ පින්වතුනි. මුතු කුඩ පාවඩ බලාගෙන පැවිදි වුණෙත් නෑ. ඒ දේවල් බලාගෙන බණ කිව්වෙත් නෑ මේ රටට. ඒ නිසා එකක් දෙකක් තුනක් නෙමෙයි සියල්ල එදා සෝමහාමුදුරුවන්ටත් මේකම කළා. අත් නැති වුණාට පස්සේ ආදානය චිතකයේ ගාවට ගිහලා ලක්ෂ ගණන් මිනිස්සු ඇඬුවට උන්වහන්සේගේ ළඟ ඉන්න උන්වහන්සේගේ ජනවිජය පදනම දිහා බලන්න අරගෙන බලන්න අද මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ හිටපු වැඩ කරපු අයත් එක්ක කතා කරලා බලන්න. උන්වහන්සේට මේකම කිසි වෙනසක් නැතුව කළා. සමහරක් විට මේ බණෙන් පස්සේ මේ නැති වෙයි. කමක් නැහැ. ඒ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ යුතුයකම කරන්න එපා මම බුදු පුතෙක්නේ. එතකොට මට මගේ බුදුරජාණන් වහන්සේ දුන්නු දායාදිය සමාජයට දායාද කරන්න එපා කියලා කියන්න බෑනේ මගේ රත්තරන් පින්වතුනි. ඒක අපි කරන්න එපා. ඒකනේ අපේ හැටි. Taman ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකොළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැති. මේවට වැඩ කරලා එන ඕන දුකක් කරදරයක් මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකක් කරදරයක් නිවනට සරි කොට සිතතොත් නුඹයි මගේ පුතා සමන්. අනේ ස්වාමීනි ඕවා කරන්නේ කොහොමද මේ අපිට ප්‍රශ්න ජීවිතේ හැමතැනම අපි කොහෙද බුදුන් දහම් සඟුන් රකින්න යන්නේ නේ. අපිට මේ ඛණ්ඩ හොයා ගන්න බෑ. නැති බැරි හිඟ අවහිර කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිරකම්. ඒවට ñුරු ගගා ඉන්න එපා. ඒ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම්. අනේ මේ ළමයින්ට කියලා දෙන්න පින්වතුනි. පවුනේ මේ ළමයි අනාගතේ චොකලට් බබාලා වගේ නැත්තම් මේ සසුන විනාශ කරලා දායි. මේ ජාතිය විනාශ වෙලා යයි. මේ ළමයින්ට අනාගතේ දායක සභාවක සභාපතිකමක් ගන්න තේරුමක් නැහැ. නෑ තාත්තා. ඒ ළමයි හිතන් ඉන්නේ හාමුදුරුවෝ කියන්නේ වගා කරන්න ඕනුන් කියලා. යුද්ධයක් ආවම යුද්ධ කරන්න කියයි. දරුවෝ හිඟ වුණාම දරුවොත් බදලා දෙන්න කියයි. තව ඒ ළමයින්ට හරි භික්ෂුව කියන්නේ කවුද කියන හරි ප්‍රතිරූපය මවලා දෙන්න. උස්තෙන් දැක හැකිලෙන්නේ මිටිතෙන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ. තොටිල්ල කකුල් දෙකෙන් නලවනකොට කියලා දුන්නු කවිමේ. ඇයි මේව අමතක කරන්නේ? මේ අපේ ලේ. මේ අපි කෝ අද ඔයගලන්ගේ දුවෙක්ට බෑ ගොරක කෑල්ලක් වේල ගන්න. ඒ කෙල්ලගේ අතින් ගෙදර හිටවිච්ච රම්පි කෑල්ලක් නැහැ, කරපිංච කෑල්ලක් නැහැ. බයිනෝ හතරාතේ. පුළුවන් ද ඔය කෙල්ලෙක්ට කුල්ලක් දීලා හාල් ටිකක් දෙන්න පොළලා දෙන්න කියලා. නාල ගේත් ඉවරයි. ඒමම සබන් කෑල්ලකුත් දෙන්න. පුළුවන් මං අහන්නේ. කෝ ඔයගලන්ගේ අම්මලා දුන්නු දායාද? ඔබේ දුවට දරු නැලවිලි ගීත 15ක් පුළුවන්ද කියලා අද ගෙදර ගිහිල්ලා බලන්න. අම්මලට මේක බෑ නම් අම්මලා යන්න ඕමම නැගලා මොරටුවට. ඒ තියන අර ලී යතු ගන්න යතු මැෂින්. ඔය කටවල් අතවල් යතු ගා ගන්න වැඩක් නැහැ. ඔය ළමයින්ට දරු නැලවිලි ගීත 10ක් 15ක් බැරි නම් අනාගතේ දරුවෙක් මලවන්නේ ඔය ළමයි විසිල් ගහලා. නැත්තම් එකයි දන්නේ මම දරු නැලවිලි ගියක් ඇදී ඕගලන්ට මතක් වෙන්නෙත් ඒක. දොයි බබා බයි බයි. ඕක කියලා නැලවුවාම අර ළමයා ඉතින් දොයි කියලා නැලවුවේ. ඉස්කෝලේ ගියත් නිදි. පන්තියට ගියත් නිදි. රටට හානියක් වෙනකොටත් බුදි. ජාතියට හානියක් වෙනකොටත් නිදි. අර කෙනෙක් ඇවිල්ලා දලදා මාලිගාවේ වත්කම් පවර ගන්න ඕන කියන සාදු කියනවා. ඇයි දොයි කියලා තියෙන්නේ? තව කෙනෙක් ඇවිල්ලා කියනවා හාමුදුරුවෝ ඔක්කොම පන්නලා දාන්න ඕනේ මේ රටින් හාමුදුරුවොත් එක්ක අන්න සාදු කියනවා. හාමුදුරුවෝ ඔක්කොම කුඹුරු කරන්න ගන්න ඕනේ සාදු කියනවා. වැඩක් නෑ මේ මම ඒකයි මට මේ පැවිදි ජීවිතේ ලාභයක්. ඔයගොල්ලෝ හිතක් හිතන්න එපා හරිද? මේ වෙසක් දවසේ මීට වඩා ලස්සන පණිවිඩයක් මට පේන්නේ. ඇත්තටම හරිම බොහොම පිං ස්වාධීන රූපවාහිනියට. මේ සජීවී දේශනාව ඔබ මට වෙන කිසිම දෙයක් නෑ. බොහොම පිං මේ දේශනාව මං ගැන දන්නවනේ. දැනගෙන මේ ආරාධනා කරන්නේ. මම මේ ටික කියලා යන්නම තමයි පිංගුතුනි වැඩම කළේ ඇත්තටම. හරි බොහොම පිං. නිරෝෂණ අයියටත්
අනිත් සියලුම නිලධාරීන්ට මේ පණිවිඩය අද ලෝකයට දායාද කරන්න මේ බෙල්ට් එක අයින් කරාට බොහොම පිං ඒකට. පින්වත්නි, උපාසකෙක් උපාසිකාවක් අද ඕගොල්ලෝ භික්ෂුව දන්නෙත් නැහැනේ. මහා නාම ශාක්‍ය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සූත්‍රයේ දේශනාවට මාතෘකා කළ ඒක. කිත්තාවතානුකෝ බන්ති උපාසකෝ හෝති. කෙනෙක් උපාසකෙක් වෙන්නේ කොපමණකින්ද? දැන් ඕගොල්ලෝ උපාසකයෝද? කොහොමද උපාසකුනේ? කෙනෙක් උපාසකෙක් වෙන්නේ බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති. බුදුන් සරණ ගියා වෙයි, ධම් සරණ ගියා වෙයි, සංඝුන් සරණ ගියා වෙයි. අද මේ දේශනාව අහන 95%ක්වත් සජීවීව මෙතන රූපවාහිනිය අහන තෙරුවන් සරණ නිවැරදිව ගියේ නැති අය. ඔගොල්ලොන්ට ඕල දැන් කේ ස්වාමීනි දැන් ගියානේ ටික වෙලාවකට කලින් බුද්ධං සරණං ධම්මං සරණ. ඒ පින්වත්නි මේ මං කියප එක ඔගොල්ලෝ ආපහු රිපීට් කරානේ කලේ. ඕක මේ හැමදේම යන පන්සලේ බුද්ධං සරණං ධම්මං සරණං කියන්න ඕනේ නැහැ මුළු ලෝකෙටම හෙන්න මයික් දාගෙන. ආලෝකයක්ෂය හැමතැනම කිව්වේ නැහැනේ අභික්ඛන්තම් භෝගෝතම සය්‍යතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජයස්. එකපාරයි හරියට බුදුන් සරණ ගියේ. ඕගොල්ලෝ සංඝයාව දන්නේ නැත්තම් හරියට සංඝයා කියන්නේ වගා කරන කෙනෙක් කියලා හිතනවා. අද එහෙම කුලදූෂක භික්ෂුන් නැද්ද? ඉන්නවා. අද ඔවුන් වීරයන් බවට පත් වෙනවා. මේ ආරණ්‍යක ප්‍රතිපදාවක් පුරන හාමුදුරුවෝ සමහරකට කොන් වෙනවා. එදා කීටාගිරියේදී උණ එකේම අනිත් එක තමයි ඔය වෙන්නේ යන්නේ මගේ පින්වතුනි. එතනට එදා නම් මේක නිසඳුමක් දෙන්න බුදුරජාණන් වහන්සේ හිටියා. අද ඉන්නේ සංඝයා විතරයි. ඔබ සංඝයාව හරියට අඳුරගෙන නැත්තම් ඔබ කොහොමද ඒ සංඝයා සරණ යන්නේ? ඒ සංඝයා දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යන්නේ. දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ සරණ යන්නේ. ඔබට බෑ මේක කරන්න. කිත්තාවතානුකෝ බන්ති උපාසකෝ සීල සම්පන්නෝ හෝති. කොච්චරකින් උපාසකයා සිල්වත් කෙනෙක් බවට පත් වෙනවද කියලා. කොච්චරකින්ද සිල් උදේට සිල් ගත්තාම නෑ. ලස්සනයි. පානාති පාතා පටිවිරතෝ. පටිවිරතෝ වේරමණී නෙමෙයි. පානාති පාතා වේරමණී නෙමෙයි. පානාති පාතා පටිවිරතෝ. අදින්නා දානා පටිවිරතෝ. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ. මොකද මේ පටිවිරතෝ? සිල් ගැන පතදාන පටිවිරතෝ කියන වචනේ තේරුම කියන්නේ ආරති විරති පටිවිරති. ආරකා රමතීති ආරතේ කියලා කියනවා. විනා තේහි රමතීති විරති කියලා කියනවා. ඇත්තටම ආරති විරති පටිවිරති කියන්නේ පිටුතුනේ ලස්සන කතා තුනක්. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද අභිධර්මයේ තියෙනවා විරති චෛතසික තුනක්. ඔන්න බලන්න ඔයගොල්ලෝ ඕවා දන්නවා. ඔයගොල්ලෝ අරවා පස්සෙන් ගියාට මේවා ලැබෙන්නේ. මොකද්ද? වගා කරන තැන් ඒවා පස්සේ ගියාට මේවා ලැබෙන්නේ. මොකද ඒ උන්දලා මේවා දන්නේ නැහැ. ඔන්න ගිහලා පෝර ටිකක් ගැන, ගොම ටිකක් ගැන, ගොම ගැන අහගන්න නම් හොඳයි. සමන්තා චක්කවාලේසු කියලා ගොම ගැන කියන්න ඕනේ නෑනේ. බණනි කියන්න වෙන්නේ. විරති චෛතසික තුනයි. සම්මා වාචා, සම්මා ආජීව, සම්මා කම්මන්ත. මේ විරතියෝ තියෙනවා තුන් ආකාර විරතියක්. සම්පත්ති විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය කියලා. සම්පත්ති විරතිය කියලා කියන්නේ තමන්ගේ තත්වය නිසා සිල්පද කඩන්නේ නැහැ. මං වගේ කෙනෙක්ට මේවා කරන්න එක සුදුසු නෑ. මං දැන් වැඩි හිටියෙක්. සිල් සමාදන් වෙලා නෑ. අනේ ඔය ප්‍රාණඝාතා පැත්තකට දාන්න. මං වගේ උතුමෙක්, මං වගේ වයෝ වෘද්ධයෙක් තමන්ගේ තත්වය සලකා කෙනෙක් සිල්පද කඩන්නේ නැත්නම් එකට කියනවා සම්පත්ති විරතිය කියලා. සිල්පද සමාදන් වෙලා. ඔන්න ඔයගොල්ලෝ සමාදන් වුණේ. සමාදන් වෙලා කවුරු හරි කෙනෙක් සිල්පද කඩන්නේ නැත්නම් ඒකට කියනවා සමාදාන විරතිය කියලා. මහරහතන් වහන්සේලා කියන ආර්ය ශ්‍රාවකයන්ට සෝවන් ඵලෙ ඉඳන් රහත් භාවයට දක්වා මාර්ග සංප්‍රයුක්ත සිතත් එක්ක ඇතිවෙන විරතිය ඒගොල්ලෝ උන්වහන්සේලා පිළිගන්නේ මේ සමාදන් වෙලා කඩන්නේ නෑ. උන්වහන්සේලාට මේ සිතින්ම එන්නේ නෑ ප්‍රාණඝාතය කරන්න ඕනි කියන සිතිවිලිවත් එන්නේ නෑ. අන්න ඒකයි. දැන් ඕගලන්ට එනව නවත්ත ගන්නවනේ. ඕගලන්ට දෙන්න හිතනවා මදුරුවට හැබැයි ඉතින් පානාති පාතා වේරමණී කියලා නවත්ත ගන්නවා. ගණ්ඩ හිතනවා රුපියල් 1000ක් හරි වැඩිලා තිබුණා තව අදින්නා දානා වීරමණින් කියලා බොරුවක් කියන්නත් හිතෙනවා අනේ ඔන්න ඔය මුසාවාදා කියලා නවත්ත ගන්නවා. මහරහතන් වහන්සේලා එහෙම නැහැ. ආර්ය ශ්‍රාවකයෝ එහෙම නැහැ.
මෙන්න පටිවිරතෝ කියලා කියන්නේ අන්න ඒ වගේ ගැඹුරු අර්ථයක්. ඒ කියන්නේ මේ කටින් විතරක් తాවකාලිකව මේ ඔය විරමණීය විතරක් නෙමෙයි. වේරමණීය කියන්නේ මේකේ පරියාය වචනයක් මේ තුනටම අදාළ වෙන. හැබැයි මේ විරමණීය විතරක් නෙමෙයි, වැළක්වීම විතරක් නෙමෙයි, පටිවිරතෝ කියලා කියන්නේ එයින් ආපස්සට ඇවිත් නිහිත දඬු බිමින් තිබ්බ. පානස් සතිපාතේ නැත්නම් අනිත් අයගේ ප්‍රාණි එලීම කියන එක කරන්නේ නැති කෙනෙක්. මෙන්න සීල සම්පත්තිය කියන එක. තියෙනවද? නෑනේ. අන්න ඒවටයි පුහුණු වෙන්න ඕනේ පින්වත. දීර්ඝ කාලීන පුහුණුවක් තියෙන්න ඕනේ. පැහැදිලිද? ඉතින් මේව නැතුව මට තේරෙන්නේ නැහැ මගේ පින්වතුල්ලා. ඇත්තටම මේ වෙසංග මට නම් එච්චර ආලෝකමත් නැහැ. ඔයගලන්ට මේකට ලයිට් දාලා ආලෝකමත් කරන්න පුළුවන්. ලයිට් දාලා නම් මැරිච්ච මිනිහක් වුණත් ආලෝකමත් කරන්න පුළුවන්. හැබැයි මිනිහ මැරිලා නම් එයාගේ වටේට සීරියස් බල්බ් බෙල් දැම්මා කියලා යාට අපහු පණ එන්නේ. ඒ නිසා මා ඔබට නිර්දේශ කරන්නේ මැරිච්ච මිනිහ වටේට බල්බ් බෙල් දාන එක පැත්තකට දාලා මේ මැරමින් පණ අදින මිනිහට හුස්මක් දෙන්න උත්සාහ කරන්න. ඒකයි ඔබ කරන්න ඕනේ. ඔබේ තාත්තා මැරෙන්න වැටිලා ඉන්නවා නම් ඕගොල්ලෝ කරන්න ඕන ටක් ගාලා කියලා මිනි පෙට්ටියට සීරියස් බල්බ් බෙලක් හොයන එක නෙමෙයි. ඔබ කරන්න ඕනේ බල්බ් බෙල පැත්තකට දාලා තාත්තට හුස්ම දෙන්න හදන එක. ශාසනය කියන්නේ පින්වතුනි අපේ පණ වගේ. අපිට මේ ජීවිතේ නිවෙන්න පාර හදලා දුන්නේ ශාසනය. අකම්පිතව ලාභ අලාභ යස අයස සැප දුක් නිന്ദා ප්‍රශංසා ඉස්සරහා අකම්පිත හිතක් හදාගෙන ජීවත් වෙන්න කියලා දුන්නේ මේ ශාසනය. නත්ති ජාතස් සමරණං කියන බුදුබණ පදයේ කියලා දීලා ඉපදිච්ච සියලු සත්වෝ මිය දෙනවා කියන එක කියලා දුන්නේ මේ ශාසනය. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීයන් සියලු දෙනාට සියල්ල හැරදා යා යුතුය කියන බණ පදයේ කියලා දුන්නේ මේ ශාසනය. මේක වලපල්ලට යනවා නම් පිටුනි බලන් ඉන්නපා. ඔබේ මවයි පියයි ශාසනයේ තුනම එක පැත්තක තරාදියකට තිබ්බොත් අම්මටයි තාත්තටයිත් ඔයගලන්ට කරන්න පුළුවන් හොඳම උපකාරය මේ ශාසන ධර්මය කියලා දීමයි. ඒ නිසා මේ වෙසංග මා වෙනදාට ඔබට වෙසංගට දේශනා කරන්නේ ප්‍රතිපත්තියෙන් වෙසංග සම්පූර්ණ කරමු කියලා. දැන් මම ඒක වෙනස් කරනවා. ප්‍රතිපත්තිය අපි පුරමු. ඒක වෙන කතාවක්. හැබැයි අපිට තියෙන යුතුයකමක්. පැණි ඔබට මේක දැනෙන්නේ නැත්තම් ඔයගලන්ට බෑ මෙහෙම ඉන්න මැරිච්ච මිනිහ වගේ කොහොමද ඔයගොල්ලෝ ඉන්නේ? ඔයගලන්ට නැද්ද අතීත සම්භවයක් හොඳ ඉපදිච්ච? අපේ අම්මට බැරි වුණානේ මං වගේ පුත්තු දෙන්නෙක් හදලා මේ ශාසනයට දෙන්න. තව පුතෙක් හදලා දෙන්න මේ සසුන රකින්න. මේ සම්භවය කියලා දෙන්න. මේ කොහේ බලපල්ලට ඇද යනකම් බලන් ඉන්න එපා. රැකේ කියලා. හදන්න කොළු පෙන්චෙක් මේ රටට ජාතියට හිත ඇති. කියලා දෙන්න පුතේ උඹේ ඉතිහාසය මේක. පෘතුගීසි ඇවිල්ලා කරේ මේක. ලන්දේසි ඇවිල්ලා කරේ මේක. ඉංග්‍රීසි ඇවිල්ලා කරේ මේක. මගේ වීර ස්වාමීන් වහන්සේලා රැක්කේ මේක. ගෙදර තියනවාද ඔය කොල්ලට පෙන්වන්න සෝමහාමුදුරුවන්ගේ පොතක්? ගෙදර තියනවාද ඔය කොල්ලට පෙන්වන්න අනගාരിക ධර්මපාලතුමාගේ පොතක්? නෑ. ඇති අර හොඬ වැල තියෙන දෙවි කෙනාගේ රූපේ නම් තියාගෙන ඉගෙන ගන්න තැන මේසෙ උඩ. කවුද? ගන්න දෙයි. සාර සල්ලි හම්බේ කියලා බඩේ ඔළුව යත ගන්න ෆෙන්චුයි පිළිම. ඒව නම් තියාගෙන බඩේ ඔළුව යත ගග ඇති අම්මයි පුතයි තාත්තයි ඔක්කොම එක්ක එකතු වෙලා. එතකොට මේ බණ එක මේ ලක්ෂ ගාණක් වේදම් කරගෙන මේ බෙල්ට් එකක් කරන්නේ මේ අහිංසක පින්වතුල්ලා. කවුරු හරි. අපරාධේ. ඒකයි බොරුවට නැලවිලා යන්න නම් ඉතින් මට කවියක් එහෙම කියන්නත් පුළුවන්. බෑ වැඩක් නැහැ. අද පින්වතුනි මේ පැත්ත යන පැත්ත වැරදි. මේක නිවැරදි කරන්න නම් මට විතරක් තනියම බෑ ඇත්තටම. ලාහිට ගෙම්බ එකතු කරනවා වගේ මේක එහා පැත්තෙන් දානකොට මෙහා පැත්තෙන් විකෘති දෙකක් මතුවෙනවා. අරෙන් දානකොට අන්න ගාල්ල පැත්තෙන් කෙනෙක් බුදු වුණා කියනවා. ඒක බලලා එනකොට මෙන්න නගර සභාවේ දකවද දන්ත කුමාරයයි හේමමාලි කුමරේ ඉපදිලා ආයි මේක. ඒ ආයෙනවා යාපනයේ පැත්තේ මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙලා කියලා. ඒක ඉවර කළනකොට තව කෙනෙක් කියනවා මෙන්න මේ මමයි බුදුන් නුඹලගේ බුදුන් නෑ කියලා. ඒක ඉවර කළනකොට තව දැන් ඊළඟ එක මේකත් කියන්න ඕනේ නැත්නම් ඉතින් වැඩකුත් නෑ මේ ටික කියපු එක. දැන් මේව මිනිස්සු දන්නේ නැති නිසා ඇත්තටම පින්වත් අයියේ සහ මේ නාලිකාවල උඩ වැඩ කරන පින්වතුල්ලා
ඇත්තටම අපි මේකට ආදරෙයිනේ. ඒ නිසා හෙටම අපවත් කරලා දායි කමක් නැහැ. සමහරක් විට මේක රකින්නනේ මේ බණ ටික කියන්නේ අනුරාධපුරේ ඉඳන් ඇවිල්ලා පාන්දර 6ට මෙතනට එන්නේ කීයට පිටත් වෙන්න ඕනද කියලා ඔයගොල්ලෝ හිතලා බලන්නකෝ. දැන් මේවා මේ අපේ රටේ තියෙන මාධ්‍ය ජාල පත්තර තව මිනිස්සු මේ ධර්මයේ දන්නේ. ඒ නිසා හාමුදුරුවරු ගේනවා කියලා දැන් ගේන්නෙත් මොනවද? ගේන්නෙත් අර වගා කොහමද වගාව? ලැජ්ජ නැද්ද පින්වතුනි හාමුදුරුවෝ කෙනෙක් ගෙනලා කොහමද වගාව කියලා අහන්න රෙද්දක් ඇඳගෙන යන්නකො පදවිසීපුර කියලා ගොවියෙක්ගෙන් අහන්නකො. වගාව කොහමද කියන්නේ? මංගාවට ආවොත් මට චතුරාර්ය සත්‍ය කියලා දෙන්න පුළුවන්. හැබැයි මං වගාව පිළිබඳව කියලා දෙන්න කෙනෙක් නෙමෙයි. ඔගොල්ලෝ ගොවියෙක් ගාවට ගියොත් ඔයගලන්ට වගාව ගැන කියලා දෙන්න අතන ඉන්නවා. මාත් එක්ක වහනේ ආපු මල්ලි ගිහිල්ලා අහන්න කොහමද වගාව කරන්න කියලා. මඩහියේ ඉඳන් බිම්හියේ දක්වා අහලා බිම්හියේ ඉඳන් එහා පැත්තේ තැන දක්වා මගේ පින්වතුලට හාන හැටි කියලා දෙයි. හැබැයි ඔබට එයාගෙන් චතුරාර්ය සත්‍ය අහගන්න බෑ. ඒ නිසා මේ සිවුර ඇතුලේ තියෙන ඔබේ සසර දුක නිවන තැන ඔයගලන්ට හිතක් නැහැනේ මම මේ ටික කිව්වා කියලා. හිත රිදෙනවද? නෑනේ. කරන්න දෙයක් නෑ ඉතින්. මේ තමයි ඇත්ත. නැත්තම් මට මෙහෙමත් කියලා යන්න පුළුවන්. අනේ ඉතින් අපි මේ වෙසංගෙත් ගිය අවුරුද්ද වගේම පන්සිල් රැකලා කොඩි පූජා කරලා මේ ශාසනය උන්නතු වෙනුවෙන් කටයුතු කරලා සංඝයාට දානමාන දීලා එහෙමත් පුළුවන් කියන්නේ. අද මං කිව්වා කියලා මතක තියාගන්න මේ 2022 ඔයගොල්ලෝ මේක දැන් නැවැත්තුවේ නැත්තම් දැනුත් මේක අපිට නවත්ත ගන්න පුළුවන්. මේකට සමාජයේ රැහිවීමක් තියෙන්න ඕනේ. සමාජයේ නිවැරදි දිශානතියට යා යුත්තක් තියෙන්න ඕනේ. ධර්ම විකෘතිකයෙක් මතුවෙලා සමාජ මාධ්‍යයකට හරි එනකොට මං විතරක් තනියෙන් කම්ප්ලේන් එකක් කළාට වැඩක් නැහැ. ඒක ගැලවෙන්නේ නැහැ. හැබැයි සමස්ත සමාජයක් ඇවිල්ලා නෑ මේක කරන්න එපා මේක අපරාධයක් මේක වැරදි කියලා අභියෝගයක් කරොත් ඒ අභියෝගයට නතු වෙන්න වෙනවා සියලු දෙනාට. සමාජ බලය හරි වැඩි. එනිසා මේ ලස්සන වෙසඟක් පින්වත්නි මගේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරේ හරි අමාරුවෙන්. මේ ධර්මය හරි ලස්සනයි. මේ ධර්මය හරි සුවදායකයි පින්වත්නි. සත්‍යක් අවුරුදු 7ක් මේ ශාසනේ කඳුලක් පැටිලා නැහැ ජීවිතය ඇතුලේ. තාත්තා පිට අවුරුදු 8කට කලින් මැරිච්ච වෙලාවේ මිනි වලගාව කඳුළු ටික නවත්ත ගන්න බැරුව හිටපු අපි පස් ටික අතින් පොඩි කරලා දාලා ශාසනයට ඇවිල්ලා දැන් මේ හිත හදාගෙන ඉන්නේ මේ ශාසන ඉතුරු වෙලා තිබ්බ නිසා. මම මේ සසුනට එනකොට ගෙදරට යනකොට පින්ඩපාතේ මට දුන්නා. මං බස් එකකට නැග්ගාට පස්සේ මට ෂීට් එකක් ඉඳ ගන්න දුන්නා. අද ස්පිරිතාලෙකට ගියොත් භික්ෂු වාට්ටුවක් වෙනම තියෙනවා නේ. ස්වාමීන් වහන්සේ නමක් ආවොත් සුදු රෙද්දක් දාලා දෙනවා. එතකොට මම කැමති නෑ ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා ඒ තමන්ගේ තැන අතහැරලා ඕගලන්ගේ පුතා හෙට මහාන වෙනවා මේ ශාසනයේ සසර දුක නිවන්න. යනවා පින්ඩපාතේ. ගියාට පස්සේ කිව්වොත් මොකද? හිඟා කන්නේ ගිහලා වගා කරගනින්කෝ කියලා. හරිද? ඇයි මොකද මේ එක එකකින් හිඟා කන්නේ? ඵලයන්කෝ ගිහලා වගා කරගනින්කෝ. ඕම කිව්වොත්. හරිද? අපි අපේ යුතුයකම කරලාද? නෑනේ පින්වතුනි. බස් එකට නැග්ගාට පස්සේ ඔබේ පුතා මහාන වෙලා හිටගෙන යන්න වුණොත් මං කියන්නේ බස් එකේ හිටගෙන යන එක මාළුකෝ දැන් ඒ ගෞරවේනේ. සුදු රෙද්දක් නැතුව සමහර අන්‍යාගමිකයෝ උඩ හාමුදුරුවෝ බිම අර ධර්මාශෝක රජතුමාගේ කාලේ පිටමන් කරපු නිගණ්ඨය ආපහු මහාන වෙලාද කොයිද මේ ශාසනේ? ශාසනෙන් පරිගන්නා වගේ. ඔව්. මෙන්න වෙසංග මගේ රත්තරන් පිංගුතුල මම මේ කියන එක හොඳට අහගන්න. මගේ පිංගුතුලට අද සමහරක් විට මාව පේයි අපෝ අපිට අඩම්මනම් කියලා ගියානේ අරකයි මේකයි කින්දමන්ද කියලා. කමක් නෑ. මට ඔබෙන් ගන්න දෙයක් නෑ. හිනාවක්වත් එපා. ආපසු පරිස්කාර විදියට ඔබේ හිනාවක්වත් අවශ්‍ය නෑ. හැබැයි මේ ගෞතම බුදුසසුන හරි අමාරුවෙන් බුදු කෙනෙක් හොයාගත්තේ. බොහෝ කාලයක් පාරමිතා පුරලා මේ ධර්මයේ ලෝකයට දේශනා කළේ. පින්වත්නි මටම තේරෙනවා අපි මේ අවුරුදු 7ක් ඇතුළත උගුර ලේරහ වෙනකම් බණ කියලා. මිනිසුන්ගෙන් නොයෙක් අපවාද අපලාද අහගෙන නොයෙකුත් පසුබෑම් වෙනකොට දානි නැති වෙච්ච දවස් අපිටත් තියෙනවා. අපි කියන්නේ නැති වුණාට. පින්ඩපාත යනකොට තිබා හැදිලා ළඟ හිටපු ඇලට බහැලා වතුර බීපු දවස් අපිටත් තියෙනවා. කකුල් දෙක රිදෙනකොට පින්ඩපාත ගියපු දවස් අපිටත් තියෙනවා දානි සෙනසුනට එන්නේ නැතිකම නිසා. හැබැයි සසුන පාවලා දීලා නැහැ පින්වතුනි. එතකොට
අද මගේ පින්වතුන්ලා ඒ නිසා මේක අද මගේ පින්වතුන්ලාට සමහර කෙනෙක් අහිතක් වෙයි සමහර කෙනෙක් මේ I think බනත් අපෝ හාමුදුරුවෝ ගැන මොනවා කියයිද දන්නේ නැහැ කියන්නත් පුළුවන්. නමුත් මම මේ කියන්නේ කමක් නැහැ. අද ඔබ මාව සතුරෙක් විදියට හරි දකින්න. හැබැයි අම්මා කෙනෙක්ව සතුරෙක් විදියට දරුවෝ දකින්න දවස් ටිකක් තියෙනවනේ. ඕනම දරුවෙක්ට අම්මා කෙනෙක්ව සතුරෙක් වගේ පේන පීරියඩ් එකක් තියෙනවනේ. නැද්ද? අපි තුමුගේ දරුවාගේ උගුර හිර වෙනවා ගලක්. දරුවගේ උගුර හිර වෙනවා ගලක්. හිර වුණාට පස්සේ අම්මා මොකද කරන්නේ? පිටට ගහලා බලනවා එයිද කියලා. එන්නේ නැත්තම් මොකද කරන්නේ? ඇඟිල්ල දාලා අදිනවනේ. අදිනකොට දරුවගේ ලේන්නේ නැද්ද? දරුවට රිදෙන්නේ නැද්ද? දරුවා අඬන්නේ නැද්ද? අඬනවනේ. හැබැයි ඒත් අත දාලා අදින්නේ තරහින්ද හිත හොඳින්ද? කියන්නේ හිත හොඳින්නේ. හැබැයි දරුවාට හිතුනොත් මේ අම්මා මට මේ මෙච්චර ගලක් කැනිලා ඉන්නවා මේ කියවිල්ලා මගේ උගුරට අත දාලා මේක අදිනවා මේක මගේ පරණ හැතිරියක්ද කොයිද? එහෙම හිතනවා. එහෙම හිතන්නේද දරුවෝ හිතනවනේ. ඔය වෙනස් සම්බන්ධතා ගොඩනගා ගත්තාම ඒවා හොඳ නෑ කියලා අම්මා කෙනෙක් කියද්දි දරුවාට අම්මා අපේනේ ලෝකේ පහළ වෙච්ච පරම හතුරා වගේ. අම්මා කැමති නෑ මං හොඳින් ඉන්නවට. අම්මා හිතන්නේ අම්මගේ පැත්ත විතරයි. අම්මා හිතන්නේ මේ මට හොඳින් ඉන්න බැරි වෙයි කියලා. අම්මා මගේ සතුටට කැමති නෑ. දරුවාට අම්මා අපේනේ හතුරෙක් වගේ. පින්වතුනි මේ වෙලාව ඔබ මට දරුවෝ වගේ. මම මේ වෙලාවේ දකින්න සාසනික කෘත්‍ය මේක අපි කරමු. මගේ පින්වතුන්ලා මේකට එන්න ඕනි. මේක අහන අද වෙසංගේ මේක අහන හැම දිනෙකම මම ඔබට කිව්වා පහුගිය දවස්වල හදන්න කූඩුවක් කියලා. අද නිවන්න කූඩුවේ ලයිට් එක. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ සසුන නිවැරදිව හඳුනාගෙන නිවැරදි දිශානතියකට යොමු කිරීමේ වගකීමෙන් නම් බැහැර වෙන්න එපා මගේ අම්මේ තාත්තේ. හරි අපරාධයක් ඒක. අද ඔබ මට දරුවෝ වගේ. මේක කිව්වහම මගේ පින්වතුන්ලා සමහර අද දවසේම මේ 100න් ඉන්න අපි මේ අපිට දෙයක් කරන්න තියෙනවා. ඒ දේ කරොත් තමයි ඔබට සුජාත පුත්‍රයකට ආවොත් ඔබට සෙනසුනකට ආවොත් අපිට භාවනාවක් කියලා දෙන්න ලැබෙන්නේ. අද ඔබට මං ආවොත් පෙන්වන්නේ බුදු පිළිමයක්. හාමුදුරුවෝ කෙනෙක් පිළිවෙත් පුරන කුටියක්. ස්වාමීන් වහන්සේ නමකගේ භාවනාසනයක්. සක්මන් මළුවක්. වෙනස් කරගන්න එපා ආපු දවසට හේනක්, පැලක්, කුඹුරක්, වගා කරපු තනක්, වගා ලිඳක් ඒව පෙන්වන්න තැන සුජාත පුත්‍රක වෙනස් කරන්න එපා. මේ වගකීම ඔබ සතුව තියෙන එක. ඕගොල්ලෝ පන්සලට ඇවිල්ලා ඉල්ලන්නේ පිරිත් නූල ගැට ගහ ගන්න එක විතරයි නං. දරුවගේ ශිෂ්‍යත්වයට පිරිත් පැන් ටිකක් කරගන්න එක විතරයි නං. ඕගලන්ට නැති බැරි වුණාම බඩු මල්ලක් ලබා ගන්න එක නම් ඕගලන්ට පන්සලත් එක්ක තියෙන ගනුදෙනුව. ඕගලන්ට බුදුදහම අතහැරිලා. බුදුදහම කියන්නේ වෙන මානයක්. දරුවෝ ශිෂ්‍යත්ව පාස් කරන එක නෙමෙයි. මැරිච්ච මිනිහට ලෙඩ ඇඳේ ඉඳලා පණ දෙන එකක් නෙමෙයි. පිරිත් පැන් කරලා දරුවෝ විභාගයෙන් පාස් කරන එකක් නෙමෙයි. නැති බැරි අයට කන්න බොන්න දෙන සබම් බෙද බෙද යන ශාසනයක් නෙමෙයි. රට ජාතියට හානියක් වෙනවයි කියලා තමන්ගේ සීලේ පාවල දීලා වගා කරන්නයි අරව කරන්නයි මේවා කරන්නයි එළියට බහින කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සංඝයා. ඔබ ආවොත් ඔබට යථාර්ථය කියලා දෙන හිතන්න මහත්තයා මැරෙලා ඉන්නවා මැරෙන්න වැටලා ඉන්නවා අනෝන එනවා පන්සලට. අපි කියන්නේ මොකද්ද? මට දෙකක් කියන්න පුළුවන්. එකක් ඉන්න මම පිරිත් ටිකක් කියලා දෙන්නම් ඕක ඇරිලා යයි මොකද මම කරපු පිණුත් ඔක්කොම ඔයාගේ මහත්තයාට අනුමෝදන් වෙලා ඔයාගේ මහත්තයා සුවපත් වෙලා නැගිටින්න. එහෙම කියන්නත් පුළුවන්. ඕගොල්ලෝ කැමති ඒකටනේ. හැබැයි මට කියන්න වෙන ඇත්ත තමයි අම්මේ සියලු සත්වයෝ වයසට යනවා. ජරා ධම්මෝ මි ජරං අනතීතෝ අබින්නම් පච්චවෙක්කි තබ්බං ජරා ධම්මං මා ජීරති අලප්පනීයට්ඨානං මාව දිරන්න එපා කියලා අපිට ඉල්ලන්න බෑ. සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි. මටත් බෑ. මං කොහමද ඔයගොල්ලන්ගේ මහත්යව ලෙඩ ඇඳින්න කෙටවන්නේ? මට ඔයගලන්ට කියන්න පුළුවන් මගේ රත්තරන් අම්මේ ජීවිතේ හැටි තමයි මේක. සියලු සත්වයෝ වයසට යනවා. සියලු සත්වයෝ ලෙඩ වෙනවා. සියලු සත්වයෝ මැරෙනවා කියලා. ඔයගොල්ලෝ ඒ කාලේ සාදු ස්වාමීනි මම මේකට මූණ දෙන්නම් කියලා යනවා මිසක් ඔයගොල්ලෝ ගිහිල්ලා තැන තැන කිය යන්නේ දැන් අර හමුදුරු ගාවට ගියා මහත්යට මේ හමුදුරුව කට ඇරපු ගමන් කිව්වේ මහා මොන කතාවක්ද? මූසල කතාවක් කියනවානේ. මැරෙනවා කොයි වෙලෙන් මැරෙනවා කියාගත්ත ගමන් ඉන්නේ. ඉතින් දැන් මම මොකද කරන්නේ? එනිසා මගේ පිටුටි ඔයගොල්ලෝ මේ වෙලාවේ දරුවෝ වගේ මම මේ වෙලාවේදී අපි මේ වෙලාවේ නිවැරදි දිශානතියකට මේ ශාසනය අරයි යනවා. ඕගලන්ට මේක රිදෙනවා ඇති. ඕගලන්ගේ උගුර තුවාල වෙයි සමා වෙන්න. ඕගලන්ට ලේයි කටින් සමා වෙන්න. හැබැයි මම ඔබව ගලවන්න හදන්නේ මරණාසන්න වේදනාවකින්. මම ඔබව ගලවන්න හදන්නේ මරණාසන්න වේදනාවකින්. ඕගලන්ට මේ ජීවිතේ තව ටික දවසකින් අහිමි වෙනවා. මුත්‍රා බෑග් එකක් දාගෙන ජාතික රෝහලේට වෙලා ඉන්න වෙන දවසක් වැඩි ඈතක නෙමේ මුත්‍රා මාර්ගයට බටයක් ගාලා කෙළවරේ මුත්‍රා බෑග් එකක් ගහ ගන්න දවස.
මෙතන ඉන්න මිනිස්සුන්ගෙන් 90%ක්වත් පිළිකාරෝහලේ ඇඳන් වලට ගිහිල්ලා බලලා එන්න අපිට යන්න වෙනවාමයි. වකුගඩු දිය වෙනවාමයි. අක්මා බද්ධ කරන්න වෙනවාමයි. ලියුකේමියා වගේ ලෙඩ රෝග හැදෙනවාමයි නැත්තේ නෑ. ඒව තමයි ජීවිතයේ යථාර්ථය. කන්න බැරි වෙලා නහයෙන් බට දාගෙන සුප් ඉන්ජෙක්ෂන් කරන්න වෙන දවසක් එනවාමයි. වෙසිකිළියට නැගිටලා යන්න බැරි දවසක් එනවා. එදාට ඇඳේ මුත්‍රායන නිසා තමයි මුත්‍රා බටේ ගහන්නේ. ඕක අපි ඔක්කොටම ගහගන්න වෙනවා. ඇඳේ අසෝචි පහ වෙන දවසක් වැඩි දුර යන්න කලින් අපිට එනවා. අන්න එදාට ඔබට මාව මතක් වෙයි. එදාට පශ්චත්තාපයටපත් වෙන්න බලාපොරොත්තු නොවි මගේ රත්තරන් පෙන මේ වෙසංග අර්ථවත් කරන්න ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව හරියට මේ කියපු එකදු වචනයක්වත් මගේ පුද්ගලික වචන නෙමෙයි. මේ කියපු සෑම වචනයක්ම ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ වචන. එනිසා මේ ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ සසුන ඔබටත් රැකවරණයක් බවට පත් කරගෙන සමාජයටත් යහපතක් වෙන්න උදා කර දෙන්න. ඔබට මේ උතුම් වෙසඟේ ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව මින් අවසන් කරන්න. පිළිගන්නේ අද දවසේ මේ දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කරන්නට දායකත්වයෙන් ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගරු සභාපති නිරෝෂන් ප්‍රේමරත්න පින්වත් සහෝදරයා ඇතුළු ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලයේ විශේෂයෙන්ම පින්වත් සමන් මහත්මයාගේ ආරාධනාව ඔස්සේ මේ ස්ථානයට වැඩම කළා දවසේ මේ දේශනාව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ශ්‍රද්ධාවෙන් අපපස්ථාන කළ සියලු දෙනාට සභාපති මහත්මයා ඇතුළු සියලුම දෙනාට රටට ලෝවැසියාට ඔබට මේ ගෞතම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙහෙය වූ සිත්ත්ව වාසය කරන්නට හොඳ ඍජු සිතක් ලැබේවා, මෘදු සිතක් ලැබේවා. එතුලින් ඔබේ පාරමිතාවන් සම්පාදනය වී ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිහිට රැකවරණයේ සැනසීම ඔබටත් ලැබේවා. ඔබත් නිවනින් නිවේවා. සියලු මියගිය ඥාතීන් මෙපින් අනුමෝදන් කර ගනිත්වා. මියගිය රණවිරුවන් මෙපින් අනුමෝදන් කර ගනිත්වා. වෙනත් අපේ රටේ විවිධ ව්‍යසන වලින් අපි දන්නවා පාස්කු ආදී තැන් වලින් පවා මිය දෙන්නට යෙදුණු යම් කෙනෙක් පින් ගන්න තැනක ආසාවෙන් ඉන්නවා නම් පින් බලාපොරොත්තුෙන් ගෞතම ශාසනයේ සියලු දෙනාට පින් ලැබේවා. සියලු දෙවියෝ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ඔබ සියලු දෙනාද උතුම් නිවනින් සුවසෙම නිවේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරන්න. දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.